අයිබෝවන් අද ද ෆැමිලි ඩොක්ටර් වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඉන්නේ අපි වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. වෙනදට අපි රෝග ගැන කතා කරන්නේ. නමුත් අද මේ ෆැමිලි ඩොක්ටර් කියන්නේ කවුද? නැත්නම් පවුලේ වෛද්‍යවරයා කියන්නේ කවුද පිළිබඳව අපි කතා කරන්න යන්නේ. මේ සම්බන්ධයෙන් කතා කරන්න අපේ මැදිරියට අද පැමිණ සිටිනවා අවුරුදු 40ක විතර ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන වෛද්‍යතුමෙක්. එතුමා පූර්ණකාලීන පවුල් වෛද්‍යවරයෙක් විදිහට නැත්නම් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් විදිහට අවුරුදු 40කට වැඩි අත්දැකීම් තියෙනවා. ඔහු මගේත් ගුරුවරයෙක්. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ වෛද්‍ය ප්‍රීති විජේ ගුණවර්ධන මැතිතුමා. වෛද්‍යතුමනි මේ ෆැමිලි ඩොක්ටර් නැත්නම් ජෙනරල් ප්‍රැක්ටිෂනර් ෆැමිලි ෆිසිෂියන් නැත්නම් පවුලේ වෛද්‍යවරයා මේ හැම එක නම් වලින් අඳුනන පවුලේ වෛද්‍යවරයා නැත්නම් ෆැමිලි ඩොක්ටර් කියන්නේ කවුද? ඔව් ස්තුතියි. ඒක විවිධ රටවල් වල එක නම් තියෙනවා. ෆැමිලි ෆිසිෂියන් කියනවා, ජෙනරල් ප්‍රැක්ටිෂනර් කියනවා, ෆැමිලි ඩොක්ටර් කියනවා. ඒ වගේ ගොඩාක් නම් දෙනවා. නමුත් බේසිකලි අපි කියන්නේ ෆැමිලි ඩොක්ටර් කියන්නේ පවුලක සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බාරව සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන ඕන වෙලාවක ඩොක්ටර් හැමතිස්සෙම පවුලට ඉන්න කෙනා. දැන් කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ මම දැන් අවුරුදු 40කට අධික කාලයක් පවුලේ වෛද්‍යවරයෙක් වශයෙන් මම ඉතින් මගේ ක්ෂේත්‍රයේ මගේ ප්‍රැක්ටිස් කරන ස්ථානයේ හැම පවුලක්ම සියලුම දේට අපි පිට වෙනවා. රෝගයකට විශේෂයෙන්ම නොවේ. ලෙඩට දුකට හැම දෙයකටම පවුලේ වෛද්‍යවරයා ඉන්නවා. අම්මද තාත්තද සීයාද ආච්චිද මුණුපුරාද දරුවාද ඉතින් මේක උපන් දා ඉඳලා බබා ඉඳලා අන්තිම කාලය වෙනකම්ම පවුලේ වෛද්‍යවරයා ඒ පවුලට කැප වෙලා සේවයක් කරන වෛද්‍යවරයෙක් වශයෙන් ගොඩක් පිහිට වෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් වශයෙන් රෝගියට විතරක් නෙමෙයි සියලුම දේ කායික ප්‍රශ්නද මානසික ප්‍රශ්නද හැමදේම අපි වෛද්‍යවරයෙක් වශයෙන් ඒකට පිට වෙනවා අපේ රෝගීන්ට. ඉතින් පවුලේ වෛද්‍යවරයා කියන්නේ ඒකයි. ඉතින් පවුලේ වෛද්‍යවරයෝ එක ක්ෂේත්‍රවල ඉන්නවා. නමුත් අපි විශේෂයෙන්ම කතා කරන්නේ පවුලේ වෛද්‍යවරයා කියන කෙනා සාමාන්‍ය MBBS එක දරලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රේෂන් අරගෙන පටන් ගන්නවා තමන්ගේම ප්‍රැක්ටිස් එක පුද්ගලික ක්ෂේත්‍රයේ. දැන් ආණ්ඩුවේ ස්පිරිතාලවලත් ඉන්නවා OPD ඩොක්ටර්ස්ටත් පවුලේ වෛද්‍යවරයෙක් කියත හැකි. නමුත් ඒගොල්ලන්ට එච්චර වෙලා නැහැ. නමුත් අපි අපේ විශේෂත්වය ඒකයි. අපි එක රෝගියෙක් හෝ එක පවුලක් සමග විනාඩි 10ක් 15ක් හරි කතා කරලා සියලුම ප්‍රශ්න විසඳලා තමයි එතනින් ඒ අපේ ක්ලිනික් එකට ආවට පස්සේ ඒකට පිට වෙලා යන්නේ. ඉතාමත් සන්තෝෂයි. රෝගය පිළිබඳ විතරක් නෙමෙයි වැළැක්වීමද රෝගය කරන වෙදකම් කරන හැටිද ඊට පස්සේ ආය ආපහු එන්නේ කවද්ද ඔක්කොම විස්තර වෛද්‍යවරයාගෙන් දැනගෙන තමයි අවවාද අරගෙන උපදෙස් අරගෙන යන්නේ. ඔව් වෛද්‍යතුමනි. එතකොට පවුලේ වෛද්‍යවරයාගේ කාර්යභාරය පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරොත් එයා කොහොමද? රයිට්. දැන් කාර්යභාරය කිව්වොත් ඉතාමත් ලොකු වගකීමක් පවුලේ වෛද්‍යවරයාට ලොකු වගකීමක් තියෙනවා. ඒ රෝගියාගේ ඒ පවුලේ සියලුම ආරක්ෂාව රෝගය බෝ වෙන රෝගයක් රටේ පැතිරෙනවා නම් ඒවයින් ආරක්ෂා කරන හැටි ඒවයින් වැළකෙන හැටි ඒ වගේම එහෙම මොනම යම් විදිහේ අසනීපයක් තියෙනවා නම් ඒකට නිසි ප්‍රතිකාර හරි වෙලාවට ලබා දෙන්න ඒකට උපදෙස් දෙන්න මෙහෙමයි කරන්න ඕනේ. සමහර විට දිනපතා බලන අවශ්‍යතාවයලුත් තියෙනවා. විශේෂයෙන්ම මට කියන්න පුළුවන් දැන් ඩෙන්ගි එපිඩමික් එක කාලේ අපි සමහර දවසට අපේ රෝගියාට කියනවා හැමදාම එන්න කියලා. මොකද දවසින් දවස ඒ තත්ත්වය වෙනස් වෙන හින්දා අපිට ඒක බොහොම සංකීර්ණව බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හැම උණකාරයම අපි කියන්නේ ඩෙන්ගි කියලා. හැම උණකාරයම අපි කියන්නේ කොවිඩ් කියලා. ඒ වගේ වසංගත රෝගයක් තියෙනවා, වසංගත නොවන රෝගයක් තියෙනවා. ඒ සෑම දෙයක්ම අපිට පරීක්ෂාකාරීව අවධානයෙන් යුතුව වගකීමක් ඇතුව තමයි අපි බලාගන්නේ. ඉතින් අපේ රෝගීන් හැමතිස්සෙම අපිට ඒගොල්ලන්ට තියෙනවා අපිව ඕන වෙලාවක දවස් පැය 24 තුල ඕන වෙලාවක අපිව කන්ටැක්ට් කරලා අපිට කෝල් කරලා එක්ක ඇවිල්ලා හම්බ වෙලා
ඕන උපදේශයක් ගන්න. ඒක තමයි පෞඩේ වෛද්‍යවරයා කියන්නේ. හැමතිස්සෙම තමන්ගේ ඒ රෝගී පවුල් වලට සියලු දෙනාටම අපි ඉන්නවා. ඒකට කියන්නේ availability කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ හැමතිස්සෙම ඕන වෙලාවක අපිට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒ ප්‍රශ්න මොකද පැයෙන් පැයට වෙනස් වෙන්න පුළුවන්. දවසින් දවසට වෙනස් වෙන්න පුළුවන්. එක එක රෝගය ගැන. ඉතින් ඒවා ගැන අපි තමයි ඉන්න යාට ඒගොල්ලන්ට සහනයක් වශයෙන් ඉන්නේ. අපිත් එක කතා කරුවත් සමහර වෙලාවට හුඟක් වෙලාවට ලෙඩාට බොහොම සන්තෝෂයි. මොකද ඒගොල්ලන්ගේ බය ඉවත් වෙනවා එකපාරට. හරි මොන හරි තියෙන අවදානම් තත්ත්ව ඔක්කොම අපි පැහැදිලි කරලා දෙනවා. මේකට මෙහෙමයි කරන්න කියලා කියනවා. ඔබතුමා දැන් සඳහන් කරා පවුලේ ඒ කියන්නේ පවුලේ සියලු දෙනාම බලනවා කියලා. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා සමහර ඒගොල්ලෝ ආච්චි සීයා ඒගොල්ලෝ කසාද බැඳලා ගියාම ලේලි බෑන දුවල පුතාලා මුණුපුරා මේ බලනකොට කොහොමද ඒගොල්ලන්ගේ රහස්‍යතාවය කියන්නේ ඒ කියන්නේ රෝගයක රහස්‍යතාවය කියන්නේ අපිට තාම වැදගත් වෙනවා. ඒක බොහොම පැහැදිලි. එකම ප්‍රථම දේ ඒකේ අපි කන්සල්ටේෂන් රූම් අපි රෝගියා බලන කාමරේ ඒ රෝගියයි විතරයි ඉන්නේ. මමයි රෝගියයි විතරයි ඉන්නේ. සමහර වෙලාවට අවශ්‍යතාව වෙනවට හෙදියක් ස්ත්‍රියක් පරීක්ෂා කරනවා නම් හෙදියට කතා කරලා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම පරීක්ෂා කරන වෙලාවට. නමුත් විශේෂයෙන්ම ලෙඩක් ගැන අහනකොට විස්තර ගන්නකොට ඉතිහාසය ගන්නකොට මමයි මගේ පේෂන්ට් විතරයි ඉන්නේ. දැන් මේ රහස්‍යගතභාවය කියන්නේ ඒ ලෙඩාගේ ඒක අපි ඒක ආරක්ෂා කරනවා. යාගේ තියෙන ප්‍රශ්නේ. අපි වෙන කාටවත් මෙතන අඬ බෙරග ගහ කියන්න ඕනේ නැහැ කියන එකයි ඒකෙන් තේරෙන්නේ. මේ කවදාවත් අපි එක රෝගියෙක් එක වෙලාවකට එක කාමරයකට එක වෙලාවට ගන්න එච්චරයි. රෝගියා හරි යාගේ අම්මා හරි තාත්තා හරි තව කවුරු හරි සහකාරයෙක් කෙනෙක් තමයි කාමරයට අරගෙන කතා කරලා ප්‍රශ්න විසඳන්න පටන් ගන්න. now ඒක ජාත්‍යන්තරව අපි පවුලේ වෛද්‍යවරුන්ට උගන්වන දෙයක්. මොකද ඒක මේ හුඟක් දෙනෙකුට ඇහෙන විදිහට කතා කරන දෙයක් නෙමෙයි. ඒක මනුෂ්‍ය අයිතිවාසිකමක්. ඒක තමන්ගේ රාශිගතකමක්. පුද්ගලික දේවල් නිකන් උනක් වෙන්න පුළුවන්. ගොඩාක් තියෙනවා මිනිහෙක්ගේ පුද්ගලික ප්‍රශ්න අහගන්න ඕන එකක් කරන්නේ පවුලේ වෛද්‍යවරයා තමයි හැමතිස්සෙම ඉන්නේ. හැම එකටම පිහිට වෙන්නේ. ඒක දීර්ඝව මට පැය ගණන් කතා කරන්න පුළුවන්. නමුත් ඉතා කෙටියෙන් සාරාංශයෙන් කියනවා නම් අපි ඒකට තමයි අපි තනියම අපේ කන්සල්ටේෂන් රූම් එකේ කොන්ෆිඩෙන්ෂියලිටි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ තනිකර ඒවා ගැන තියෙන රහස්‍යභාවය අපි මේන්ටේන් කරනවා. එතකොට වෛද්‍යතුමනි දැන් ඔබට සෑහෙන රෝගීන් ප්‍රමාණයක් එනවා. සෑහෙන පවුල් ප්‍රමාණයක් බලා ගන්නවා. එතකොට මේගොල්ලන්ගේ කොහොමද අපි මේ එක එක්කෙනාට ආවේනිකව මොනවා හරි රෙකෝඩ් සිස්ටම් එකක් මොනවා හරි මේන්ටේන් කරන්න ඕනද නැත්නම් රෝගීන් ද ප්‍රශ්නයක්. මොකද දැන් මම මගේ ප්‍රැක්ටිස් එක පටන් අරගෙන අවුරුදු 40ක් වෙනවා. ඉතින් අපි පටන් ගත්ත කාලේ අපිට මේ තිබුණේ නැහැ ඉලෙක්ට්‍රොනික කම්පියුටර් ඉලෙක්ට්‍රොනික මෙඩිකල් රෙකෝඩ් කියන ඒවා මුකුත් තිබුණේ නැහැ. ඉතින් අපිට තිබුණේ පත්තර. ඉතින් අපි මුල හිටම්ම පොත් හදාලා ෆයිල් එකක් හදලා ඒ පවුලට එක ෆයිල් එකක් කියලා තිබුණා. ඒකට අපි පිටු එක කරනවා පවුලට 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 4 දෙනාට ඕපන් කරලා තිනවා. ඒකේ තියෙනවා ඔක්කොම ඉන්ෆර්මේෂන් අවශ්‍ය ඒවා එක පේජ් එකක තියෙනවා. ඊළඟට එතකොට ඕන වෙලාවක අපිට ඒක දැක්ක ගමන් ටක් ගාලා මතක් වෙනවා. ඒක නොදැක්කත් අපිට පුරුදු වුණාම අපේ රෝගීන් පවුල් අපිට හරි ලේසි දැක්ක ගමන් සාමාන්‍යයෙන් දැන් මගේ අත්දැකීම නම් මගේ රෝගියෙක් දැක්ක ගමන් කාමරේට එනකොට මම දන්නවා මෙයා කියලා. ඒක මගේ මොලේ තියෙන කම්පියුටර් එකක් වගේ ඒකට එක පාට එනවා. මේ පවුල මේ තමයි තියෙන ප්‍රශ්නේ කියලා. ඒක ලේසි. නමුත් දැන් ඉතින් මම හැමතිස්සෙම මගේ ස්ටුඩන්ට්ස්ලාට අලුතෙන් පටන් ගන්න හැට අවවාද කරන්නේ ඊට වැඩි හොඳක් හොඳයි ඉලෙක්ට්‍රොනික මෙඩිකල් රෙකෝඩ් සිස්ටම් එකක් මුලදීම පටන් ගන්න. මොකද උදාහරණයක් වශයෙන් කිව්වොත් මම දැන් අවුරුදු 40ක් තිස්සේ කරනවා ෆයිල් තියෙනවා මට 10000කට වැඩි. හැම ෆයිල් එකෙම ඉන්නවා 4 දෙනෙක්ගේ ලෙඩ විස්තර. ඉතින් ඒක මහා විශාල ප්‍රමාණයක්. දැන් ඉතින් ඒ ඔක්කොම කම්පියුටර් එකෙන් ඒක හරි ලේසි. නමුත් අපේ මනසේ අපේ මතකේ ගොඩාක් දේවල් අපි දන්නවා. මේක මොකද පවුලේ වෛද්‍යවරයා කියන්නේ හැමදාම දිගින් දිගට බලන එක්කෙනා. පරම්පරාවක් දැන් මමම පරම්පරාවක් 4ක් මම බලලා තියෙනවා.
ආච්චි සීයා පුතා දුව මිනිපුරා එයාගේ ළමයි දැන් පරම්පරාව 4ක් මම දිගටම කරනවා. ඒකට තමයි අපි කියන්නේ continuity of care කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක දිගටම යනවා. ඉතින් ඒගොල්ලෝ මගේ සිස්ටම් එකට ඒගොල්ලෝ අයිති. මම ඒගොල්ලන්ගේ පවුලට අයිති. ඒ වගේ. ලොකු විශාල සම්බන්ධතාවයක්. වෙන වෛද්‍ය ක්ෂේත්‍රවල ඒක නැහැ. අපි තමයි ඒකට විශේෂයෙන් ඉන්නේ. ඔබතුමා කිව්වා continuity care. ඒ කියන්නේ womb to tomb care. ඒ කියන්නේ උප්පත්ති ඉඳන් මරණය දක්වාම රෝගියෙක්ව බලා ගන්නවා. ඉතින් මේ බලා ගන්න අපි පවුලේ වෛද්‍යවරයෙක් තෝරගන්න ඕනේ. ඔව්. කොහොමද අපි පවුලේ වෛද්‍යවරයෙක් තෝරගන්නේ? නැත්නම් ඔහුට මොනවද තියෙනවනේ සුසුසුකම්? ඔව්. ඒක මම කෙටියෙන් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් MBBS ડોක්ටර් කෙනෙකුත් සමහර රට එයා කියයි එයා පවුලේ වෛද්‍යවරයෙක් කියලා. මොකද එයාගේ ප්‍රැක්ටිස් එක බෝඩ් එක ගහලා පටන් ගන්න පුළුවන්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හැටියට ඕන කෙනෙකුට අයිතිය තියෙනවා ඉන්ටර්න්ෂිප් කෙරුවට පස්සේ තමන්ගේ ප්‍රැක්ටිස් එක බෝඩ් එකක් ගාලා පටන් ගන්න ආණ්ඩුවේ සේවය කරත් හවස් වරුවේ. එහෙම කෙරුවට දැන් එන්න තරුණ ડોක්ටර්ස්ලා ඔක්කොම පශ්චාත් වෛද්‍ය උපාධි වලට එනවා පවුලේ වෛද්‍යවරු. DFM කියලා එකක් තියෙනවා, MCGP කියලා එකක් තියෙනවා, MRCGP ඉන්ටර්නැෂනල් කියලා තියෙනවා, MD කියලා තියෙනවා. ගොඩාක් තියෙනවා පශ්චාත් පවුලේ වෛද්‍යවරුන්ට විශේෂයෙන්ම හැඩගැජිච්ච සුදුසු කෝස් එකයි විභාගයි. ඉතින් ඒවා දැන් ගොඩාක් දුරට ප්‍රසිද්ධ වෙගෙන යනවා. මොකද ඒවයි තමයි විශේෂයෙන්ම පුහුණු කරන්නේ හරියටම හොඳ සුදුසු පවුලේ වෛද්‍යවරයෙක් වෙන හැටි. ඉතින් ඒක ඉගෙන ගත්තට පස්සේ හුඟක් අය ඉතා සාර්ථක පවුලේ වෛද්‍යවරයෝ හැටියට තමන්ගේ ප්‍රැක්ටිස් කරන ප්‍රදේශයේ ඉඳලා කරනවා. ඉතින් ඒක අපි බොහොම සන්තෝෂයි කියන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ ටික ඉස්සරත් තිබුණා. අපිට ඉස්සරත් තිබුණා මෙච්චර මේ බොහොම ටිකක් වෛද්‍යවරු ඉන්න කාලෙත් තිබුණා ඒ ක්‍රමයේ තිබුණා පවුලේ වෛද්‍යවරයා කියලා. නමුත් දැන් මේ විශේෂඥ පුහුණුවක් වෙලා කරනකොට ගොඩක් තියෙනවා ඒකේ මේ රෙකග්නිෂන් එකක්. හරියට මෙයා පුහුණු වෙච්ච පිළිගැනීමක් තියෙනවා සමාජයේ. ඒක ලොකු දෙයක්. ඉතින් ඒවයි මුද්දටම අපි උගන්වන්නේත් ඒවයි මම ආඩම්බරයි කියන්න හුඟක් අපි එහෙම පුහුණු කරපු ස්ටුඩන්ට්ස්ලා අපේ ගෝලියෝ ඉන්නවා මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා. විශේෂයෙන්ම අපේ පශ්චාත් උපාධිය ගත්ත සම්ගක් ස්ටුඩන්ට්ස්ලා යනවා ඔස්ට්‍රේලියාවට. මොකද එහි විශේෂයෙන්ම බාර ගන්නවා මේ අපේ පශ්චාත් පුහුණුව. නමුත් එහෙත් ඉතින් තද නීති තියෙනවා ඒගොල්ලන්ගේ රෙකග්නිෂන් ගන්න ඕනේ. නමුත් ඒ පුහුණුව අපි ඉතාම ආදරෙන් දෙනවා තරුණ වෛද්‍යවරු. හොඳයි. එහෙනම් අපි මද විරාමයකට ගොස් නැවත පැමිණෙමු. නැවත ඔබ මේ සම්බන්ධ වන්නේ The Family Doctor වැඩසටහන සමගින්. අද අපේ මැදිරියට පැමිණ සිටින්නේ වෛද්‍ය ප්‍රීති විජේගුණවර්ධන මැතිතුමයි. මැතිතුමනි, දැන් මේ අපි කතා කරා කොහොමද හොඳ ෆැමිලි ඩොක්ටර් කෙනෙක් නැත්නම් පවුලේ වෛද්‍යවරයෙක් හොයාගන්න කියලා. මේ පවුලේ වෛද්‍යවරයාට තිබිය යුතු ගුණාංග මොනවද? ගති ගුණ මොනවද? තාමත් වැදගත් ප්‍රශ්නයක්. ඔක්කොටම ඉස්සෙල්ලා තියෙන්නේ කරුණාව, මෛත්‍රිය. විශේෂයෙන්ම තියෙන්නේ මොකද සෑම රෝගියෙක්ම එන්නේ Taman ළඟට අනාථ වෙලා. දුකෙන්, පීඩනයෙන්, ඇඟේ වේදනාවෙන් එක මට්ටමින් ඒවා එන්න පුළුවන්. ඒක අපිට තියෙන්න ඕනේ ඒ කරුණාව මෛත්‍රිය එළියට පිහිට වෙන්න. ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නේ පවුලේ වෛද්‍යවරයෙක් සල්ලි හම්බ කරන එක විතරයි නෙමෙයි පරමාර්ථය. ඒක නෙමෙයි පරමාර්ථය. කොටම ඉස්සෙල්ලා ඒ ලෙඩාව සුව කරලා, එයාව සන්තෝෂ කරලා, එයාගේ දුකට සහනයක් දෙන එක තමයි අපේ ප්‍රථම යුතුයකම. ඉතින් අපි වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් මුල හිටම හිපොක්‍රටිස් සෝත් එකේ හිටම අපි කියන්නේ අපි ලෙඩා වෙනුවෙන් කැප කරලා අපේ ජීවිතය ගත කරනවා කියලා. ඉතින් ඒක ලොකු දෙයක්. විශේෂයෙන්ම පවුලේ වෛද්‍යවරුන්ට තිබිය යුතු ගුණාංගයක්. මේක මේ අර කැපවීමෙන් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳනකන් ලෙඩාට කැප වෙලා සලකන. තමන්ගේ කාල වේලාව බලන්නේ. දැන් රැ වෙලා මගේ වේලාව ඉවරයි කියලා යන්න බෑ පවුලේ වෛද්‍යවරු. තමන්ගේ වේලාවල් අතරතුර ඕන කෙනෙක් යන්න විනාඩියක් තියලාවත් එයා බලලා තමයි ඒකට පිහිට වෙලා තමයි යන්නේ.
ඒක තමයි අපි කියන්නේ කන්ටිනියුටි අපි කියලා කියන්නේ සමහරවිට අවైలබිලිටි. ඩොක්ටර්ගේ නම්බර එක වුණත් දෙනවා හුඟක් වෙලාවට පුරුදු පේෂන්ට්ස්ලාට ෆැමිලි එකට ඕන වෙලාවක මට කතා කරන්න කියලා. ඒ නිදහස තියෙනවා. ඒවා භාවිතා කරන විදිහත් හොඳ උපදෙස් දෙන්න ඕනේ නැත්නම් අනවශ්‍ය දේවල් කෝල් කරන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම ඉන්නවා අපේ පේෂන්ට්ස්ලා වෙනුවෙන් කැප වෙලා පිට වෙන්න. ෆෝන් එකෙන් හරි නැත්නම් ඕන වෙලාවක සමහර ගෙදෙට්ට එනවා හවුස් කෝල් කියලා කියනවා හෝම් එකට එන හෝම් එහෙම නැත්නම් අපි යනවා ඒගොල්ලන්ගේ ගෙවල් වලට එන්න බැරි ලෙඩුන්ට විශේෂයෙන් වයසක අයට අංශභාගය හැදිච්ච අයට ඒක අවස්ථා තියෙනවා අපි පැලිටිව් කියන්නේ ඒක තව තියෙනවා හොඳටම අන්තිම කාලේ අපි ගිහිල්ලා ඒගොල්ලන්ට පිට වෙන හැටි ඒවා ඉතින් මේක මහ විශාල ක්ෂේත්‍රයක් මහ විශාල සේවයක්. ඉතින් මේක තමයි දැන් එන්න ඒක තමයි පොපියුලර් වෙන්නේ ලංකාවේ අනිත් රටවලත් ඒ වගේම තමයි ලෝකෙ පුරාම ප්‍රයිමරි කෙයාර් ෆැමිලි ડોක්ටර් තමයි හොඳම උදාහරණය. මොකද අපි තමයි ඇත්ත වශයෙන්ම රටක අපි ඉංග්‍රීසියෙන් කියන එකට ගේට් කීපර් ටු ද හෙල්ත් ඔෆ් ද නේෂන් කියලා. ඒ කියන්නේ අපි තමයි අපිගේ අවධානය අපි ඉසි වෙලාවට හරියට ක්‍රියා කරන හින්දා රෝග වැඩි වෙන අවස්ථාවල් වළක්වන්න පුළුවන්. මම උදාහරණයක් වශයෙන් කියන්නම් ඔබතුමාට ඩෙන්ගි රෝගේ අපි ඉතර සැලකිල්ලෙන් දවස ගානේ සමහර වෙලාවට බලනවා අපි කරන්න අවශ්‍ය බ්ලඩ් ටෙස්ට් කරනවා ඒ හින්දා අර ඒවයින් කොම්ප්ලිකේෂන්ස් නැහැ සිංහල වචනේ ඒවා ගාක් දුරට වැළැක්වෙන්න පුළුවන්. ඇදුම රෝගයක් ගත්තොත් විශේෂයෙන්ම අපි දන්නවා අපේ පේෂන්ට්ස්ලා කවුද ඇදුම තියෙන්නේ කියලා. ඒගොල්ලන්ට නිසි විදිහට ඒක පාවිච්චි කරන හැටි, බෙහෙත් පාවිච්චි කරන හැටි උපදේශ දෙනවා. මේක වෙන්න පුළුවන්, මේක නැති වෙන්න පුළුවන්. මේවා තමයි ගන්න ඕනේ බෙහෙත් දීර්ඝකාලීනව ගන්න පුළුවන් ඒවා. වැළැක්වෙන්න දෙන ඒවා ඒක කොහොම පැහැදිලිව අපි කියලා දෙනවා. ළමෙක් නම් අම්මට නැත්තම් රෝගියාට රෝගියාගේ වයසක ප්‍රතිගෙනුත් නම් දරුවන්ට ඔක්කොම පැහැදිලිව කියලා දෙනවා. ඒකෙන් ගොඩක් හදිසි අවස්ථාවල් වැළකෙන්න පුළුවන්. රෝගයක් අන්තයට යන ඒවා අපිට ගොඩාක් වළක්වන්න පුළුවන්. ඒක තමයි අපි ගොඩක් දුරට අපි අපේ ක්ෂේත්‍රයෙන් වෙන්නේ ගොඩක් වැළැක්වීමක් වෙනවා. ඒකින්ද තමයි අපි කියන්නේ දැන් රටේ මීට වැඩිය ගොඩාක් ලෙඩු වැඩි වෙන්න පුළුවන්. අපි වගේ ෆැමිලි ડોක්ටර්ස්ලා හැමතැනම හිටියේ. ඒකයි අපිට පරමාර්ථය මුළු ලංකාවේම හැමතැනම පවුලේ වෛද්‍යවරු කියන concept එක කියන්නේ. එතකොට හැම පවුලකටම මගේ ડોක්ටර් නෑ ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ අදහසක් තමයි හුඟක් රටවල තියෙනවා හැම ඉතින් ඒක අපේ රටේ තියෙනවා කෙටියෙන් හරි පොඩියට හරි තියෙනවා. නමුත් එන්න ඒකයි අපේ ෆැමිලි ડોක්ටර් කියන concept එක එන්න දැන් ප්‍රසිද්ධ වෙන්නේ. වෛද්‍යතුමනි දැන් ෆැමිලි ડોක්ටර් නැත්නම් පවුලේ වෛද්‍යවරයා මේ වෛද්‍යවරයාට මොන රෝග සම්බන්ධයෙන්ද බෙහෙත් කරන්න පුළුවන්? ඒ කියන්නේ පොඩි ළමයින් ඉඳන් ලොකු අය ගත්තාම ඒකත් ලොකුම ප්‍රශ්නයක්. හැම රෝගෙම ප්‍රාථමික ලෙවල් එකට අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා රෝගය වැඩි වෙනවා නම් එක්ක ගම්බීර ප්‍රශ්න තියෙනවා විශේෂයෙන්ම ගමන් හෘද වස්තු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අල්ලන්නේ අපි තමයි ප්‍රාථමික වෛද්‍යවරයෙක් හැටියට. ඒව අරගෙන නිසිදැනට යොමු කරන්නේත් අපි. ඉතින් ඒ වගේ උප්පත්තියේ ඉඳලා මරණය දක්වා සෑම දෙයක්ම ප්‍රාථමික ලෙවල් එකට අපි තමයි බලන්නේ. අපි තමයි ඒවයින් ඒගොල්ලන්ට ඒව වැළකෙන ඒවා විශේෂයෙන්ම බලන්නේ. නමුත් සමන් අවශ්‍යද ශල්‍ය වෛද්‍යවරයෙක් නම් ඔන්න ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය නම් අපි ශල්‍ය කර්ම කරන්න යන්නේ නැහැ. වහාම ඒ ශල්‍ය කර්මයට අපි සුදුසු ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරනවා. එහෙම අදිසි අවස්ථාවක් හෝ නැතුව. උදාහරණයකට කියමුකෝ හර්නියා අමාරුවක් තියෙනවා නම් රෝගියෙකුට මේක තියෙන්නේ. මේක මේ බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට ශල්‍ය කර්මයක් අවශ්‍යයි. ඉතින් අපි ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරනවා. සමහර අවස්ථා තියෙනවා හදිසි අවස්ථාවලත් ශල්‍ය කර්ම වලට යෙදෙන්න ඕනේ ඒවා. බඩ අපෙන්ඩික්ස් එක පුපුරලා හරි බඩවැල් වල මොනවා හරි ප්‍රශ්න හරි. ඉතින් ඒ වෙලාවෙත් ඒකෙත් අපිට අවධානය තියෙනවා හැමතිස්සෙම. මේ අවස්ථාවල අපි තමයි ඒක ටක් ගාලා ලෙඩේ අල්ලගෙන අහවල් තැනට යොමු කරන්නේ. නිසි තැනට යොමු කරන්නේ. කායික ලෙඩ වුණත් විශේෂඥයන්ට යොමු කරන්න අවශ්‍යතාවය තියෙනවා හොඳටම. හරි අපිට පුළුවන් ඒවා තියෙනවා. මොකද අපි
අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ අවුට් පේෂන්ට්ස් ලෙවල් එකේ. හරි. නමුත් ලෙඩාට ඇඳක ඉන්න ඕනේ, වාට්ටුවක ඉන්න ඕනේ, නිතරම පැය 24ම අවධානයෙන් ඉන්න ඕනේ. ඒකට හෙදියම් බලන්න ඕනේ, සිස්ටර්ලා බලන්න ඕනේ, බෝඩ් ડોක්ටර්ලා. ඒවා ඉතින් ඔක්කොම කරන්නේ ඒ ලෙවල් එකට යන. ඒකට කියන්නේ සෙකන්ඩරි ලෙවල් කියලා. අපි කියන්නේ ප්‍රයිමරි කියලා. ප්‍රථම. ඉතින් ඊළඟට යනකොට ඒක තමයි අපි සමහර වෙලාවට ඉස්පිරිතාලෙට යොමු කරන්නේ. ඇඩ්මිට් කරලා හරි ඒකත් තියෙනවා. ඒ ලෙඩේ සනීප කරලා ඒ ඉස්පිරිතාල වලින් අපිට ආපහු එවනවා. හැමෝතිස්සම වෙන්නේ නැහැ. නමුත් හුඟක් දුරට හුඟක් ක්ෂේත්‍රවල හුඟක් ඒකකවල පවුලේ වෛද්‍යවරයා රෙකග්නයිස් කරනවා. හඳුනාගෙන තියෙනවා නම් ඔයා වාගේ ෆැමිලි ડોක්ටර් බලන්න ආපහු යන්න. මෙන්න මේවා තමයි ඉස්පිරිතාලේ පුනේ. මේවා තමයි සටහන්. ගිහිල්ලා මේවා පෙන්වන්න වගේ පවුලේ වෛද්‍යවරයාට කියලා ලෙඩාට එහෙනුත් ගණන අපිත් විතරම කරනවා. ඒක තමයි අපි තවත් දිගින් දිගට වර්ධනය කරලා වෙන්න කරන්නේ. ඒකට ඔබතුමා කියන විදිහට පවුලේ වෛද්‍යවරයෙක් හිටියාම අපි සාමාන්‍ය මාජනතාව නැත්නම් රෝගියෙක්ට එකෙන් ගොඩක් සතක් වෙනවා, සේවයක් වෙනවා. එකෙන් මොන වගේ සේවයක්ද? ඒ කියන්නේ මුදල් අතින් ඊට පස්සේ හරි. මුදල් අතින් වුණත් අපි දැන් ගොඩක් දුරට පවුලේ වෛද්‍යවරු බොහොම මේ සිම්පල් සරල දේවල් තමයි කරන්නේ. එතකොට දැන් රෝගයක් වුණත් ගැඹීර වෙන්න ඉස්සෙල්ලා වැඩි වෙන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් අපිට දැනීම තියෙනවා, ඒ ශක්තිය තියෙනවා මේක අඳුනාගෙන මේක මින් එහාට වැළකෙන්න කරන්න ඕනේ. එතකොට වැඩේ බැරෑරුම් වෙන්නේ නැහැ. ඒකයි. එතකොට ගොඩක් සල්ලි බේරෙනවා. ඉතින් බැරෑරුම් වුණොත් ඉස්පිරිතාලේ යන්න වුණොත් එක්ස්රේ ගන්න කියයි, MRI ස්කෑන් කියයි, අර රටේ නැතිව දැන් තියෙනවා. තාක්ෂණය එච්චරට දියුණු වෙලා දැන් සමහර අය ඉන්නවා සමහර තැන්වල හැම එකටම ටෙස්ට් කරනවා. අපි පවුලේ වෛද්‍යවරුන්ට තියෙනවා ලොකු හැකියාවක් ක්ලිනිකල් ඩයග්නොසිස් කියන එක. ගොඩක් වෙලාවට අපේ අත්දැකීමෙන්ම පුළුවන් ගොඩක් දේවල් අඳුනා ගන්න. ඒකත් එක දක්ෂතාවයක් පවුලේ වෛද්‍යවරුන්ට තියෙන එක. නමුත් මම කියන්නේ හැමදේම අපිට දක්ෂතාවයෙන් අඳුනා ගන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නවා අඩු ගානේ ඒවා අඳුනාගෙන නිසි තැනට යොමු කරන්න නිසි වෙලාවට. ඒකයි තියෙන්නේ. එතකොට ඔබතුමා අපිට තව පොඩ්ඩක් පැහැදිලි කරොත් පැලිටිව් කෙයා නැත්නම් සහන වෛද්‍ය සේවය, සහන සත්කාරක සේවය සහ පවුලේ වෛද්‍යවරයා මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ? පැලිටිව් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ලෙඩෙක් ඉස්පිරිතාලේ ඉඳලා ලොකු ප්‍රශ්න ඇති වෙලා දැන් ඉන් එහාට කරන්න දෙයක් නැtei කියලා විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට තියෙනවා. තවත් පිළිකා නැතත් තව ඉන්නවා රෝගී වයස ගිහිල්ලා අංශභාගය හැදිලා ඉන් එහාට කරන්න දෙයක් නැහැ. ඉස්පිරිතාලවල ඇඳන් බ්ලොක් කරගෙන ඉඳලා වැඩක් නැහැ. ඒකයි පිළිකාවතින් බලනවා නම් පිළිකාවේ ඉන් එහාට කරන්න ප්‍රතිකාර නැහැ. හැමද කීමෝതെරපි කරන්න පුළුවන් හැමදේම කරලා දැන් මේ තත්වයක් එනවා. වෛද්‍යවරු විශේෂඥවරුත් එක්කලා කියන දැන් මෙයාව පහසුවෙන් ගෙදර ඉන්න එක තමයි හොඳ. ඒ අවස්ථාවේදී ඒකට අපි කියනවා ගෙදර ගෙනහිල්ලා පොඩි ආයතනක් තියෙනවා. පැලියටිව් කෙයා කියලා තියෙන්නේ අපි ලෙඩාව පහසුවෙන් තියාගන්නවා දුක විඳින්නේ නැතුව පුළුවන් තරම්. එයාගේ අවශ්‍යතා කරන දියර දෙන්න ඕනේ, ආහාර කොච්චර දෙන්න ඕනේද, තුවාල වලින් වැළකෙන්න ඕනේ, පිරිසිදුව තබා ගන්න හැටි, මුත්‍රා මල පහ ඒවා ඉවත් කරන හැටි, ඒවට බට ගහන්න අවශ්‍යද නැද්ද කියන එක ඒවා කොහොම පවුලේ වෛද්‍යවරයා ලස්සනට කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම පැලියටිව් කියා තැන්වල ඒක කෙරෙනවා. සමහරවිට ඉතින් පවුලේ වෛද්‍යවරයාට ඉච්චර වෙලා නැහැ ඒවට ගත කරන්න. නමුත් එයාට පුළුවන් උපදේශ දෙන්න අර බලා ගන්න සහකාරයට හොඳට උපදෙස් දෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා. දැන් ඇඳක් උත්පල වෙච්ච ලෙඩේ ඇඳේ ඔහොම හිටියොත් නිකම්ම දරදර වෙනවා. එයාව මසාජ් කරන්න ඕනේ, කකුල් නමන්න ඕනේ, අතපය නමන්න ඕනේ, එක්සර්සයිස් කරවන්න ඕනේ, වාඩි වෙන්න පුළුවන් අය වාඩි කරවන්න ඕනේ, අල්ලන්න පුළුවන් අල්ලගෙන ඇවිදින්න යන්න පුළුවන් අය අල්ලගෙන ඇවිදින්න ඕනේ. ඒවා අත්‍යවශ්‍යයි. එලි මහනට එක්ක යන්න ඕනේ, වටපිටාව බලන්න පෙන්වන්න ඕනේ. නිකම්ම කරුවල කාමරයක ඇඳේ දාලා එහෙම මැරෙන්න අරින්න බෑ. ඒක අපේ යුතුයකම නෙමෙයි. අපිට කියනවා යාට පුළුවන් තරම් ජීවිතේ ඉතුරු කාලේ අන්තිම කාලේ පහසුවෙන් ඉන්න දුකක් නැතුව ඉන්න, වේදනාවක් නැතුව ඉන්න. ඒකට අපිට ගොඩාක් දේවල් තියෙනවා. වේදනාව නැති කරන්නත් අපිට ගොඩක් තියෙනවා. ඒ ෆැමිලි ડોක්ටර්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ ලෙඩාව වේදනාවෙන් තොරව එයාගේ ඉතුරු කාලය ගෙනියන්න. මේක විශාල
ටොපික් එකක් ඉතින් මේ කෙටියෙන් මං කිව්වේ. නමුත් ඒක තමයි අදහස. එතකොට වෛද්‍යතුමනි ඔබට අවසාන වශයෙන් කියන්නේ අපේ ඔඩියන්ස් එකට අපේ කට්ටියට සාමාන්‍ය මහජනතාවට පවුලේ වෛද්‍යවරයා ගැන ඔහුගේ වැදගත්කම කෙටියෙන් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද? ඔව්. මගේ අවවාදේ හැම කෙනාටම හැම ප්‍රදේශයකම Tamanට සුදුසු පවුලේ වෛද්‍යවරයෙක් තෝරාගන්න. ඒකයි ඒ පවුලේ වෛද්‍යවරයාත් එක්ක Tamanට විශ්වාසය දිනාගත්තට පස්සේ හැමදේම අහන්න, හැමදේම අවවාද ගන්න, හැමදේම පවුලේ වෛද්‍යවරයාගෙන් අහලා තමයි එහාට කරන දෙයක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි හොඳ පවුලේ වෛද්‍යවරයෙක් තෝරාගන්න නම් ඒකත් හොඳට කල්පනා කරලා මේ සෙනග ඉන්න තැන් කියලා හොඳ පවුලේ වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක වෙනම කාරණයක්. Taman ඒක බඩපිට අහන අයගෙන් හොයලා මෙයාට උපාධි බලලා සුදුසුකම් තියනවාද, වෙන පශ්චාත් උපාධිත්‍ය තේරිලා තියනවාද, වාක් දේවල් බලලා තමයි Taman පවුලේ වෛද්‍යවරයෙක් සොයාගන්නේ, තෝරාගන්නේ. ඒ තෝරාගත්තට පස්සේ ඒ පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ දිගට. මේ විශ්වාසය තියෙන්න ඕනේ. නැත්නම් සමහර අය ඉන්නවා මේ සාප්පු යනවා වගේ දොස්තරලා හොයන්න යනවා අතනෙක් එනවා හොඳයි මෙතනෙක්. ඒක කිසි තේරුමක් නැහැ. Tamanට විශ්වාසය තියනවා නම් පවුලේ වෛද්‍යවරයෙක් එක්ක ඒක දිගටම ගෙනියන්න. ඒකේ කවදාවත් වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒක තෝරාගන්න ඉතින් ගොඩක් දේවල් තමන්ම මනසින් කල්පනා කරලා බලන්න ඕනේ. මෙයා මාත් එක්ක මට කාලය ගත කරලා මට පහදලා දීලා තියෙනවද මගේ රෝගය පිළිබඳව, මගේ නරක අවස්ථාවලදී හොඳ අවස්ථාවලදී දැන් මට එන හොඟක් අය රෝගය විතරක් නෙමෙයි දූ දරුවන්ට විභාග කරන හැටි, අනේ ડોක්ටර් කියලා දෙන්න මේගොල්ලන්ට මොකද්ද මේ ළමයාට ඉගෙන ගන්න යන්න ඕන හොඳ මාර්ගය, ඒවටත් අපි උදව් වෙනවා. එක්කෝ මානසික ප්‍රශ්න ගොඩක් තියෙනවා තරුණ අයට, වයස අයට, ඒවත් අපි විසඳනවා. හැමදේම ජීවිතයේ තියෙන ප්‍රශ්න කායික හෝ මානසික ඒවා ඔක්කොම විසඳන්න පුළුවන් හොඳම කෙනා පවුලේ වෛද්‍යවරයා. ඉතින් මගේ අවවාදේ හැම මනුෂ්‍යයටම තමන්ගේ කියලා පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ. මේක තමයි ඒක හීනයක් තමයි. නමුත් ඒක තමයි සුදුසුම දේ. පවුලේ වෛද්‍යවරයා විදියට අවුරුදු 40කට වැඩිය අත්දැකීම් තියෙන වෛද්‍ය පීටි විජේගුණවර්ධන මහතායි. ඉතින් අපි ඊළඟ සැරේ මේ වගේ හරබර වෛද්‍ය වැඩසටහනකින් හමු වෙමු. ස්තුතියි.